සම්බුදු සරණයි සියලු දෙනාටම. බෞද්ධ රූපවාහිනිය බාහිර පටිගත කිරීමක් වශයෙන් පටිගත කරමින් මුළු ලෝකයටම sannivedana කරන දායකත්ව සද්ධර්ම දේශනාවයි මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සද්ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයට වැඩම කොට පදාළ ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. කැනඩාවේ පදිංචි දියගෝ ආරච්චිගේ ශිරානි සිල්වා මහත්මිය, දියගෝ ආරච්චිගේ මොහාන්ද සිල්වා මහතා සහ දියගෝ ආරච්චිගේ කල්ෂාද සිල්වා දියණිය ඇතුළු පින්වත් පිරිසයි උතුම් වූ සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම sannivedana කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් සද්ධර්ම දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ලෞතර අමාමෑණී බුදුරජාණන් වහන්සේට මල් වට්ටිය පූජා කරන්නටත් ඉන් අවසන ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වා ධර්ම දේශනාවට ආරාධනා කරන්නට දායක පින්වත් පිරිසටයි මේ ආරාධනය. එසේනම් ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා මෙතෙන් සිට අප කෙරේ මහත් අනුකම්පාවෙන් උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං වුත්තේ බෝධි රාජ කුමාරෝ භගවන්තං ඒතදවෝච අහෝ බුද්ධෝ අහෝ ධම්මෝ අහෝ ධම්මස්ස ස්වාක්ඛාතතා යත්‍ර හි නාම සාය මනුසිට්ඨෝ පාතෝ විශේෂං අධිගමිස්සති පාත මනුසිට්ඨෝ සායං විශේෂං අධිගමිස්සති ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ බෞද්ධ නාලිකාවේ කැමරාන්සේ සේවය කරන ජයසහන් මහත්මයාගේ නිවසේ සිට බාහිර සජීවී පටිගත කිරීමක් ලෙසින් බෞද්ධ නාලිකාව ඔස්සේ විසුරුවා හරින මේ ධර්ම දේශනාවෙහි සදැහැති දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ කැනඩාවේ පදිංචි දියඟු ආරච්චිගේ ශිරානිද සිල්වා මහත්මිය, එවාගේම දියඟු ආරච්චිගේ මොහාන්ද සිල්වා මහත්මයා සහ දියඟු ආරච්චිගේ කල්ෂාද සිල්වා දියණිය ඇතුළු පවුලේ පින්වත් පිරිසත් එවාගේ මත් දවසේ හැටියට මේ අවස්ථාවට සහසම්බන්ධ කරගන්න පුළුවන් කල්යාණ මිත්‍ර හැමදෙනාම සහභාගී කරවාගෙන
මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වන්නේ ආශිර්වාද කරන්න. මේ මාසේ නොවැම්බර් මාසේ 22 වෙනි දිනට 80 වෙනි වියට පාතබන අපේ ආදරණීය මෑණියන් වහන්සේ පොන්විර ආරච්චිලාගේ නන්දාවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයත් කායික මානසික සුවතාවයත් දිගාසිරි සම්පන්නිය සැලසේවා. සුබ උපන් දිනයකට මෑණියන්ට තෙරුවනේ ආශිර්වාදයක් නන්දාවතී මෑණියන්ට ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වාගේ මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධයට මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් වේවා. මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. මේ උතුම් ධර්ම මාර්ගයේ පිහිටුවන අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන සියලුම මහා සංඝරත්නයේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සුජීවත්ව සිටින මව්පියන් එවාගේම සහෝදර සහෝදරියන් ඥාති හිත මිත්‍රාදීන් හැමතත් උපකාර කළ සියලු දෙනාටමත් නිරෝගී සම්පන්නිය ලැබේවා. එවාගේ අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේටත් ප්‍රාර්ථනා කළා වූ බෝධියකින් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා. මියගිය සිහි කටයුතු සියලු ඥාතීන්ටත් මේ පින නිවන් අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. ඉතින් කැනඩාවේ පදිංචිව සිටියත් ශිරානිද සිල්වා මහත්මනිය, ඒ වාගේ මොහාන්ද සිල්වා මහත්මයා, කල්ෂාද සිල්වා දියණිය, ඒ තමන්ගේ ආදරණීය මෑණියන් වහන්සේ වෙනුවෙන් ඒ වාගේම මේ පුතුණුවන් කවුරුත් අපේ අම්මාට ආශිර්වාද කරන්න මේ පින්කම සූදානම් කරගත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදියට නන්දාවතී මෑණියන් පරමාවිෂෙත් එහා පැත්ත අද කාලේ හැටියට භුක්ති විඳින්නේ. එහෙම කියන්නේ වෙන මොකක් නිසා නෙවෙයි. භාගතුන් වහන්සේ දේශනා කළා අවුරුදු 100කට එක අවුරුද්ද ගානේ මිනිස්සුන්ගේ ආයුෂ පින්නතුණි අඩු වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ පින්වන් පාලා අවුරුදු 2564ක් වෙනවා. ඒ 2564ට 100ට එක ගානේ අඩු කරලා බැලුවහම අද කාලේ මිනිස්සුන්ගේ පරමාශ අවුරුදු 80යි. පරමාශ අවුරුදු 80යි. තව අවුරුදු 7000ක් යනකොට මිනිස්සුන්ගේ පරමාශ අවුරුදු 10යි. 10ට වැඩිය මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙන්නේ නැහැ පින්නතුණි. අන්නේ 10ට අඩු වුණු කාලෙට තමයි පින්නතුන්ට මතකයි ආපහු මිනිස්සු කුසල් කරනවා. ප්‍රාණඝාතය නවත්තනකොට 10ට තියෙන ආයුෂ 20ට වැඩි වෙනවා. හොරකම් කරන එක නතර කරනකොට 20ට තියෙන ආයුෂ 30ට වැඩි වෙනවා. මේ විදිහට අකුසල් අත්‍රලත්තරලා අන්තිමට ආයුෂ දියුණු කරනවා අවුරුදු 80000ට. ආන්නෙදාට තමයි මෛත්‍රිය කියන බෝසතාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්නේ. දැන් මේ 80000ට තිබුණු ආයුෂ නිපින්නතුනේ ක්‍රමක්‍රමයෙන් මිනිස්සුන්ගේ ළඟ තිබුණු අකුසල් නිසා මේ 100ටත් වඩා දැන් අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා තව අවුරුදු ගානකින් පින්නතුනි මේ ආයුෂ වැඩිවීමක් නෙවෙයි සිද්ධ වෙන්නේ, මේ ආයුෂ අඩුවීමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේවා දැක මේවා කියලා කියන්නේ මේ වසංගත දැක දැන් ලක්ෂ 13කට වැඩිය මිනි වලවල් දැක්කා, අපි මිනි දැක්කා මේ පුංචි කාලේ පුරාවට. ඒ නිසා අපි යුද්ධයක් දැක්කා, සුනාමියක් දැක්කා, ඒ වගේ මහා දුක්ඛදායක දේවල් ටික මේ ජීවිතවල දැක්කේ අපි. කවුරු හරි හිතනවා නම් අනේ මේව දකින්න අපේ ඇස් දෙක පව් කළානේ කියලා එහෙම නෙවෙයි හිතන්න ඕනේ. ධර්මානුකූලව ආර්ය ශ්‍රාවකයෝ හැටියට අපි හිතන්න ඕනේ තථාගතයන් වහන්සේ මේ විනාශය දේශනා කළා. ඒක දැකපු නිසායි බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ ආයේ කවදාවත් මනුස්ස ලෝකෙට එන්න හිතන්නවත් එපා. මේ මනුස්ස ලෝකයේ තුල දකින්න දේවල් දැකලා ඉක්මනට කුසලයේ සඳහා වීර කරන්න කියලා. බොහෝ දිනෙක අපිත් එක්කත් කියන්නේ මේ වගේ කාලයක හම්දුරුනේ මේව දකින්න අපේ ඇස් දෙක පව් කළානේ කියලා. අපි ඉපදුනානේ කියලා. එහෙම නෙවෙයි. මේක මේ ඇති වුණු දුක මේක සැපක් බවට හරවන්න ඕනේ. ඒ සැප තමයි සාංශාරික සුවේ නැත්තම් විමුක්ති සුවේ බවට හරවන්න ඕනේ. මේ දුක දුකක් හැටියට පෙරලන්න හොඳ නැහැ. මේ දුක දුකට පෙරළුවොත් පින්නතුනි අපි හැමදාම දුකේම තමයි. අපි හැමදාම දුකේ. ඒ නිසා බොහෝ දෙනෙක් මේක දුකක් හැටියට පෙරළුවා. එහෙම නෙවෙයි මේ දුක සැපක් හැටියට පෙරලන්න ඕනේ. කිසා ගෞතමීට දුක තිබුණා.
ඇයි දරුවත් නැති වෙලා ඔක්කොම බනිනවා. නමුත් ඇයි දුකට පෙරළුවේ නැහැ. කිසා ගෞතමී දුක පෙරළුවේ සැපතට. පටාචාරාවට දරුවෝ දෙන්නත් නැති වුණා. සාමියත් නැති වුණා. අම්මයි තාත්තයි සහෝදරය එකම සෑයක දැවෙනවා. කොච්චර දුකක් තියෙනවද? නමුත් ඇයි දුකට පෙරළුවද? නෑ. ඇයි දුක පෙරළුවේ සැපතට. ඒ නිසා මේ රෝග, බිය, මේ ඔක්කොම මේ වසංගත මේ හැම දෙයක්ම දැකලා දුක් වෙන්න නෙවෙයි තියෙන්නේ. ආයි කුසලයේ සඳහා වීරය කරලා මේ දුක සැපක් බවට පරිවර්තනය කරන්න ඕනේ. ඒක හොඳට තේරුම් ගත්තාම අපිට මේකෙන් මේ කියන්නේ මේ සසර ජීවිතය ජය ගන්න මේක එක රුකුලක් බවට හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපේ නන්දාවතී මෑණියන් වහන්සේට දරුවෝ දෙන්න පුළුවන් උත්තරීතරම තෑග්ග නැත්නම් උපන්දින තෑග්ග ආශිර්වාදය තමයි අපේ මෑණියන් වහන්සේට මේ ලැබලා දුන්නේ. අද කාලේ හැටියට සම්බන්ධ කරගන්න පුළුවන් පිරිසක් සම්බන්ධ කරගෙනයි මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න පින්නතුන් බලාපොරොත්තු වන්නේ. පින්වත්නි අද අපේ ධර්මානුශාසනාවෙහි මාතෘකාව හැටියට තබාගත්තේ බොහොම ලස්සන සරල සූත්‍ර දේශනාවක්. මේ දේශනාව නම බෝධිරාජ කුමාර සූත්‍රය. බෝධිරාජ කුමාර සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි කොටසේ සඳහන් වන දේශනාවක්. මේ දේශනාව ආරම්භ වෙන්නේ මේ විදියට අපේ බුදුරජාණන් වහන්සේ බගු රට සුන්සුමාර ගිරි කියන නුවර බේසකලා කියන වනයේ ඒ භාගතුන් වහන්සේ වැඩ සිටියේදා. ඒ කාලේ පින්නතුණි බෝධිරාජ කියන කුමාරයා ලස්සන ප්‍රාසාදයක් හැදුවා. මාලිගාවක් හැදුවා. ඒ මාලිගාවේ නම තමයි පින්නතුන් කවුරුත් දන්න කෝකනද කියන ප්‍රාසාදය. මේක හදලා බෝධිරාජ කුමාරයා කල්පනා කළා මේ කෝකනද කියන ප්‍රාසාදය කවුරුවත් විසින් මීට කලින් පරිහරණය කළා නැහැ. මේකේ ඉඳලා නැහැ. ඒ නිසා මට ලොකු ආසාවක් තියෙනවා මේ ප්‍රාසාදයට කවුරු වඩම්මන්නද? ලෞතුරා බුදුහාමුදුරු වඩම්මන්න. එතකොට ඒ කාලෙත් තිබිලා තියෙනවා. අපිටත් අද අලුතෙන් ගියක් හැදුවාම අපි හිතනවා පිරිඩින්ගක්වත් කියාගත්තොත් හොඳයිනේ කියලා. ඒ වගේ අදහසක් මේ තමන් ලස්සන කෝකනද කියලා කියන්නේ පින්නතුනි ඒ ප්‍රාසාදයේ හරියට නෙළුම් මලක හැඩයක් තියෙන්නේ. තට්ටු ගානක ගොඩනැගිල්ලක් හිතින් මවා ගත්තොත් මේ කෝකනද කියලා ඒක තේරුම තමයි මේ නෙළුම් මලක හැඩයක් තියෙන මේ ගොඩනැගිල්ලේ නැත්නම් මේ ප්‍රාසාදයේ. ඒකයි මේකට කෝකනද ප්‍රාසාදය කියලා කියන්නේ. ඉතින් මේක හදලා ඉවර කරලා වැඩ ඔක්කොම අවසන් කළාට පස්සේ මතක් වුණා බුදුහාමුදුරු වඩම්මලා දණ්ඩින් ගිත්තක් දුන්නොත් හොඳයිනේ කියලා. බෝධිරාජ කුමාරයාට හිටියා සංජිකා පුත්‍ර කියලා තරුණ ඇමතියෙක්. ඇමෙතුමාට කතා කරලා කිව්වා මට මේ වෙලාවේ බුදුහාමුදුරු ගාවට යන්න බැරිකම නෙවෙයි ඒ බෝධිරාජ කුමාරයාගේ ලොකු පිරිසක් යන්න වෙනවා. ඒකට බුදුහාමුදුරන්ට කරදරයි. සංජිකා කියන්නේ ඇමතිවරයෙක්නේ. ඇමෙතුමාට කිව්ව ඔබතුමා යන්න බුදුහාමුදුරු ගාවට ගිහිල්ලා දෙපාරක් බුදුහාමුදුරන්ට වඳින්න. පළවෙනි පාර වඳින්න ඔබතුමා වෙනුවෙන්, දෙවෙනි පාර වඳින්න බෝධිරාජ වන මම වෙනුවෙන්. එතකොට බුදුහාමුදුරු වහනවා දෙවෙනි පාර වඳින්නේ කාටද කියලා. ඔය ඉස්සර මෑණිවරුත් පින්නතුනි දරුවෝ ලැබෙන්න ඉන්නකොට දෙපාරක් පන්සිල් සමාදන් වෙලා තියෙනවා. පළවෙනි පාර පන්සිල් සමාදන් වෙලා තියෙනවා. ඊට පස්සේ ආපහු ආයාචනාවක් ඉල්ලීමක් කළා තියෙනවා දෙවෙනි පාරත් බුදුහාමුදුරුවනේ මට පන්සිල් දෙන්න. එතකොට අහනවා දෙවෙනි පාර පන්සිල් සමාදන් වෙන්නේ කව වෙනුවෙන්ද? භාගතුන් වහන්සේ මගේ කුසේ ඉන්න දරුවා වෙනුවෙන්. එතකොට ඉස්සර මෑණිවරු තමන්ගේ දරුවා කුසේ ඉද්දිම සීලයක පිළිහිටවල තමයි මේ ලෝකෙට බිහි කළේ. කොච්චර වටිනවද? එතකොට මේ බෝධිරාජ කුමාරයා කියනවා දෙවෙනි පාර වදිනකොට බුදුහාමුදුරු වහයි කාවෙනුවෙන්ද වදින්නේ කියලා. එතකොට කියන්නේ මේ බෝධිරාජ කුමාරයා වදින වැඳුමයි මම මේ වන්දනා කරන්නේ. සංජිකා කියන මේ ඇමෙතුමා ගිහලා බුදුහාමුදුරුවන්ට වන්දනා කරලා ආරාධනා කළා ස්වාමීනි භාගතුන් වහන්සේ භික්ෂු මහා සංඝයත් එක්ක හෙට බෝධිරාජ කුමාරයා ගෙදරට දාන්නට වඩින්න කියලා. ආරාධනා කළා ආවා. දානෙ ඔක්කොම සෝදානම් කළා බෝධිරාජ කුමාරයා. මේ කෝකනද ප්‍රාසාදේ.
සූදානම් කරලා ආපහු ඊට පහුවෙනිදා සංජිකා කියන ඇමෙත්තුමාම යවනවා පන්සලට නුඹ ගිහිල්ලා බුදුහාමුදුරුවෝයි මහා සංඝරත්නයයි වඩම්මාගෙන එන්න කියලා. ඒ යන අතරතුර දේශනාවේ සඳහන් වෙනවා පින්නතුනි දානි තිබ්බේ උඩුමහලේ. දානි තිබ්බේ උඩුමහලේ. උඩුමහලේ ඉඳලා හැම පඩිපෙලකම හැම පඩිපෙලක් ගානේ බොහෝම ලස්සනට සුදු ඇතිරිලි. ඒ කියන්නේ මේ අපි කියන්නේ පාවඩ කියලා. පාවඩ දැම්මා. බෝධිරාජ කුමාරයා. මේකෙත් සිද්ධියක් තියෙනවා මේ පාවඩ දාන එකේ සිද්ධියක් තියෙනවා. පින්නතුන්ට මතක ඇති. උඩුමහල ඉඳලා පහළට ගම් ලස්සනට පාවඩ දැම්මා. පාවඩ දමලා ඊන අතරතුර සංජිකා කියන ඇමෙත්තුමා බුදුරජාණන් වහන්සේ වඩමගෙන මහා සංඝරත්නයත් එක්ක එනවා. එනකොට බෝධිරාජ කුමාරයා ඉස්සෙල්ලාම ගෙදරින් එළියට ගිහිල්ලා භාගතුන් වහන්සේට හොඳට වන්දනා කරලා ස්වාමීනි භාගතුන් වහන්සේ වැඩම කරන සේක්වා. බුදුහාමුදුරු වැඩියා. හැබැයි පාවඩේ ගාවට වැඩියට පස්සේ බුදුහාමුදුරුවෝ එතන නැවතුණා. වඩින්නේ නැහැ බුදුහාමුදුරුවෝ. බෝධිරාජ කුමාරයා කියන ස්වාමීනි බොහෝම පිළිවෙලකට සකස් කරලා තියෙන්නේ ස්වාමීනි පාවඩේ උඩින් වඩින්න සේක්වා. දෙවෙනි වතාවට. බුදුහාර මොකුත් කිව්වේ නැහැ. තුන්වෙනි වතාවටත් ආයාචනා කළා ස්වාමීනි ඔබ වහන්සේටමයි මේ සියල්ල සූදානම් කළේ පාවඩේ උඩින් වැඩම කරන සේක්වා. නිහඬයි. ඒලායි බුදුහාමුදුරුවෝ මොකුත් නොකිය බැලුවා ආනන්ද හාමුදුරුවෝ දිහා. එතකොට ආනන්ද හාමුදුරුවෝ දන්නවා බුදුහාමුදුරුවෝ මේ මට කියන්නේ මේ පාවඩේ අයින් කරන්න කියලා බෝධිරාජ කුමාරයාට කියන්නයි කියලා. වචනෙන් නෙවෙයි. ඒ බලපු බැලීමෙන් ආනන්ද හාමුදුරුවෝ දන්නවා මේ භාගතුන් වහන්සේ කිව්වේ මේකයි කියලා. එතකොට ආනන්ද හාමුදුරුවෝ චේතෝපරිඥානිය නැහැ. බුදුහාමුදුරුවෝ හිතුවේ මේකයි මෙන්න මේකයි එහෙම නෙවෙයි. කුමක් නිසාද මේ? ආනන්ද හාන්ට හොඳ අත්දැකීමක් තියෙනවා. මොකද්ද? බුදුහාමුදුරුවන්ට අවුරුදු 25ක් උපස්ථාන කරලා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ වෙනදාට වඩා පින්නතුනි බත් පිටු 3-4ක් වැඩිපුර වැළඳුවොත් ආනන්ද හාමුදුරුවෝ දන්නවා අද බුදුහාමුදුරුවෝ වැඩි පන්සලේ වැඩ ඉන්නේ නෑ. අද භාගතුන් වහන්සේ ජනපද චාරිකාවේ හැසිරෙන දවසයි කියලා. මේ මොකුත් නෙමෙයි අර දීර්ඝකාලීනව උපස්ථාන කරලා එහෙම තේරුම් ගන්න පුළුවන් නේ. දරුවෙකුට උනත් අම්ම කෙනෙකුට සෑහෙන කාලයක් සලකනකොට අම්මා හැරෙනකොට අතපය හොලවනකොට ඇස් දෙක අරිනකොට දරුවට තේරුම් ගන්න පුළුවන් අම්මා ඉල්ලන්නේ මොනවද කියලා. ඒ වගේ තමයි ආනන්ද හාමුදුරුවෝ භාගතුන් වහන්සේට උපස්ථාන කරපිසා දන්නවා අද බත් පිඩු 3-4ක් වැඩිපුර බැලඳුවොත් දේශනාව සඳහන් වෙනවා එහෙම. අද බුදුහාමුදුරුවෝ ජනපද චාරිකාවේ හැසිරෙන දවසයි. ඒ වගේම බුදුහාමුදුරුවෝ උදේ පාන්දර අවදි වෙච්ච ගමන් කුටිය දොර ඇරලා තිබුණොත් පින්නපාත යන්නේ තනියෙන් නෙවෙයි. කුටිය දොර ඇරලා තිබුණොත් බුදුහාමුදුරුවෝ පින්නපාතේ වඩින්නේ භික්ෂුන් වහන්සේලාත් එක්ක. ඇරලා තිබුණොත් කුටිය දොර. බුදුහාමුදුරුවෝ උදේ පාන්දර අවදි වෙච්ච ගමන් කුටිය දොර වහලා තිබුණොත් ආනන්ද හාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාත් එක්ක දන්නවා අද බුදුහාමුදුරුවෝ පින්නපාතේ වඩින්නේ අපිත් එක්ක නෙවෙයි තනියම කියලා. එහෙම දොර වහලා තිබුණාට පස්සේ බුදුහාමුදුරුවෝ කුටියේ ආනන්දහරව කවුරුවක්වත් ඇවිල්ලා උදේ පාන්දර දොරට තට්ටු කරන්නේ නෑ. බුදුහාන්නේ දැන් පින්නපාතේ වඩින වෙලාවයි එහෙම වැඩෙන්නේ නෑ. එහෙම කරන්නේ නෑ. එතකොට අර ඒ භාගතුන් වහන්සේගේ ඉරියව් ඒ වගේම භාගතුන් වහන්සේ එදිනදා දිනචරියාවේ ක්‍රියාකලාප අනුව ආනන්දර මේ සියල්ල හඳුනා ගන්නවා. ඉතින් මේ පාවඩේ උඩින් තුන් පාරක් වඩින්න කිව්වට බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ නෑ. ආනන්දහර දිහා බැලුවට පස්සේ ආනන්ද හඳුරු බෝධිරාජ කුමාරයාට කිව්වා කරුණා කරලා බෝධිරාජ මේ පාවඩේ අයින් කරන්න. අයින් කළා. ඒ අයින් කළාට පස්සේ තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ කෝකනද ප්‍රාසාදයේ උඩුමහල් තනයට භාගතුන් වහන්සේ වැඩම කළා. වැඩම කළාට පස්සේ දානෙත් වළඳලා අවසන් වුණාම මිටි ආසනයක් පුංචි ආසනයක් කරගෙන බෝධිරාජ කුමාරයා වාඩි වුණා. ඒ වාඩි වුණාට පස්සේ බෝධිරාජ කුමාරයා කියනවා භාගතුන් වහන්සේට බුදුහාමුදුරුවනේ සැපය සුවසේ නොලබිය හැක්කක්. මේ සැපය කියන එක සුවසේ ලබන්න පුළුවන් කමක් එකක් නෙවෙයි. භාගතුන් වහන්සේ
ඒක ලබා ගන්න පුළුවන් දුකසේමයි කිව්වා. සැපක් ලබන්න නම් දුකක් විඳින්න ඕනේ. ඒකනේ මේ කිව්වේ. බුදුහානේ සැපේ ලබන්න නම් අනිවාර්යෙන් දුක් විඳින්න ඕන නේද කියලා ඇහුවා. බුදුහාඳුර වදාළෝ ඉතින් සැප විඳින්න දුක් විඳින්න ඕනේ. පින්නතුන්ට මතකයි බුදුරජාණන් වහන්සේ භාවනා කරන දවසක් කැලෑවට වැඩම කළා. දේවතාවෙක් ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා භාගතුන් වහන්සේ ඔබ වහන්සේ දැන් ඔය දුකෙන් දින්නේ කියලා ඇහුවා. බුදුහාරගෙන් අහන්නේ. බුදුහාර කොයි ඉතින් දුක් වෙන්නේ මට මොනව නැති වෙලාද කියලා ඇහුවා. ඒක ලස්සනයි නේ. දුකෙන් දින්නේ දුක් වෙන්නේ මට මොනව නැති වෙලාද කියලා ඇහුවා. මට මොකුත් නැති වෙලා නැහැ කිව්වා. මිනිස්සු දුක් වෙන්නේ මොහොත නැති වුණොත් නේ. මට නැති වෙන දෙයක් නෑ. පාත්‍රය තියෙනවා, සිවුර තියෙනවා, ඔක්කොම තියෙනවා කිව්වා. ඊට පස්සේ දේවතාව ආපහු අහනවා බුදුහානේ ඔබ සතුටින් දින්නේ කියලා ඇහුවා. සතුට වෙන්නේ මට මොනව තිබිලාද කියලා ඇහුවා. ඒක ලස්සන ක්‍රියාමනක් නේ. දැන් අපෙන් ඇහුවොත් මේ දවස්වල කොහොමද කියලා. අපි කියන්නේ ඔන්න ඔහි ඉන්නවයි කියලානේ. එහෙමනේ අපි කියන්නේ. නමුත් බලන්නකො බුදුහාරගේ උත්තරේ උත්තරීතර උත්තමයන් වහන්සේගේ. දුකෙන් දින්නේ දුක් වෙන්නේ මොනව නැති වෙලාද? සතුටෙන් දින්නේ සතුට වෙන්නේ මට මොනව තිබිලාද කියලා ඇහුවා. දේවතාව කියනවා අන්තිමට දෙයි හාමුදුරුවනේ හරි පුදුමයිනේ. සතුටකුත් නැති දුකකුත් නැති ශ්‍රමණේක් මිනිස්සෙක් මං ගොඩාක් කාලෙකින් දැක්කේ කිව්වා. මේ වගේ මිනිස්සෙක් මගේ ජීවිතේට දැකලා නැහැ කිව්වා. මිනිස්සු එක එක උත්තර දෙනවා. නමුත් ඔබ වහන්සේ දීපු උත්තරේ හරි පුදුමයි බුදුහාමුදුරුවනේ. එදා තමයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ කියපු එකේ අර්ථය තමයි දේවතාවෙනි මේ ලෝකෙ මිනිස්සු දුකේ ඉඳගෙන සැප හොයනවා. මිනිස්සුන්ට සැප වැඩි වුණාම උන් හිටිතෙන් අමතක වෙනවා. අමතක වුණාම ආපහු වැටෙන්නේ ආන්න හරි. ඔන්නෝක තේරුම් ගත්තනම් මේ ජීවිත ලස්සනට ගෙනියන්න පුළුවන්. මේ කිව්වේ හැමදාම දුකේ ඉන්න එක නෙවෙයි. මේ දුකේ ඉන්න නෙවෙයි කිව්වේ දුකේ ඉඳගෙන සැපතට ආවහම මිනිස්සුන්ට දුක අමතක වෙනවා. මිනිස්සුන්ට දුක අමතක වෙනවා. බුදුහාමුදුරු වදාලේ දුකෙන් ඉන්න කියන එක නෙවෙයි. කොච්චර ඉහළට ගියත් කමක් නැහැ. මුල මතක තියාගෙන යම් කෙනෙකුට මේ ගමන යන්න පුළුවන් නම් ඒ පුජ්‍යලයාට ජීවිතේ ඕන තැනකදී ඕන වෙලාවකදී දුකත් එකයි සැපත් එකයි. මෙතන මේ කියන්නේ දුකේදී කම්පා වෙන්නේ නැහැ. සැපේදී උද්දාමයට අන්න හරි උද්දාමයටපත් වෙන්නේ නැහැ. දුකත් එකයි සැපත් එකයි ලෝකයේ පිළිබඳව උපේක්ෂා සහගතව ලස්සනට බලන්න. එතකොට අමුතුවෙන් ඇලීම් ඇති වෙන්නෙත් නැහැ. ගැටීම් ඇති වෙන්නෙත් නැහැ. ඇයි ඇලීම් ගැටීම් දෙකෙන් තොරව ජීවිත පවත්වන්න පුළුවන් නම් එතන තියෙන්නේ පින්නතුණු උපේක්ෂා සහගත ස්වභාවයක්. ඒ වෙනතු බුදුහාර හැමදාම දුකින් නෙවෙයි. ලස්සනට ඉන්න ඕනේ පින්න. ගෙවල් දුල හදාගෙන ලස්සනට පිළිවෙලකට ඉන්න ඕනේ. හැබැයි ඒ මොනතරම් ඉහළට ගියත් සමහරව ඉන්නව පින්නතුණි මේ මොකක්වත් නැති කාලේ. ඉතින් කියන්නේ මේ සාමාන්‍ය එදිනෙදා ජීවිතේ යමක් හමක් හම්බ කරන කාලේ හොඳට බුදුන් වදිනවා. හැබැයි මේ ඒ මිනිස්සයා හොඳට සල්ලි බාලය හම්බෙලා හොඳ පොහොසතෙක් වුණාට පස්සේ බුදුන් වදින්නේ නැහැ මිනිස්සු. එතකොට දුකේදී අච්චර දුක්ඛ සහගත අමාරු කාලෙ තිබිද්දි බුදුහාමුදුරුවන්ට වදින්න පුළුවන්. නමුත් ඇයි සල්ලි තියෙනකොට වදින්න බැරි? මේ ඔක්කොම නෙමෙයි මේ කියන්නේ. ආන්න එකයි කිව්වේ මිනිස්සු දුකේදී එකයි සැපේදී තව එකයි. බුදුහාමුදුරුවෝ වදාලා දේවතාවනි මට දුකත් එකයි සැපත් එකයි. ඒක ලස්සන උත්තරයක් නේ. දුකෙන් දින්නේ දුක් වෙන්නේ මොනව නැති වෙලාද? සැපෙන් දින්නේ සතුට වෙන්නේ මට මොනව තිබිලාද? ආන්න එහෙමයි හිතන්න ඕනේ. එතකොට ඇලීම් ගැටීම් වලින්තරව ලස්සනට මේ ගමන යන්න. පින්නතුනි දුක ඇතුලේ කොහොමද දුකමයි. සැප ඇතුලේත් අන්තිමට අනේ තියෙන්නේ දුකම තමයි. ඔයත් හිතනවද ඔය ඇපාර්ට්මන්ට් වල සැප ඇති කියලා? නෑ. ඔක්කොම නෙවෙයි. ඒවයි තමයි වැඩිපුරම දුක තියෙන්නේ. බණක් අහන්න වෙලාවක් නෑ. බණ පොතක් කියවන්න වෙලාවක් නෑ. නිදහසක් නෑ. ජීවිතේ පුදුම දිවිල්ලක් තියෙන්නේ. එහෙමනේ ජීවිත. ඒක නෙවෙයි පින්නතුනේ ලැබිච්ච පිනෙන් තවත් පින පොහොසත් වෙන විදියට කටයුතු කරනවා මිසක ඒ ලැබිච්ච පින විතරක් භුක්ති විඳ හිටියොත් ඒ පින අහක් වුණාට පස්සේ
ඊළඟ ජීවිතේ වැටෙන්නේ ආපහු දුකට. මේ සැපයි කියලා විඳින්නේ මොකක්වත් නෙවෙයි. මේ සැපයි කියලා විඳින්නේ පෙරපින්. පෙරපින් භුක්ති. එතකොට පෙරපින කියන එක භුක්ති විඳින්න පින්නතුනි මේ පින අවසන් වෙනවා. මම දවසකොත් මේ බෞද්ධ නාලිකාවෙම මේ කතාව දවසක් කිව්වා වගේ මට මතකයි. එක දුවෙක් එනවන කෙනෙක් කතා කරලා කියනවා හාමුදුරුවනේ මම සිරිතක් හැටියට සෙනසුරාදාට හැමදාම කාක්කන්ට කිරිබත් දානවා කිව්වා. කාක්කන්ට කිරිබත් දානවා. අරමුණක් නැහැ. සත්තු කාලා ගියාම මට ලොකු සතුටක් තියෙනවා කිව්වා. මේ ඉන්න අතරේ හාමුදුරනේ මට මගේ අම්මා නැති වුණා කිව්වා. අම්මගේ ඔක්කොම කටයුතු අවසන් කරලා මම ආයේ කිරිබත් හදන වැඩේ පටන් ගත්තා. හැබැයි එදා කිරිබත අම්මගේ කටයුතු අවමංගල කටයුතු ඔක්කොම අවසන් කරලා කිරිබත හදන්න පටන් ගත්තට පස්සේ මට මතක් වුණේ මගේ අම්මා. ඇයි මට දැන් මේ කිරිබත හදලා සත්තුන්ට දැම්මට පස්සේ සත්තු කාලා ගියාම ලවට පිනක් හම්බෙනවා. මට දැන් පින් දෙන්න කෙනෙක් ඉන්නවා. ඒ කවුද? මගේ අම්මා. අම්මා ගැන හිතලා කිරිබත හදලා පාරේ තැන් වලට දැම්මයි කො වෙනද වගේම. හාමුදුරු විශ්වාස කරන්න හාමුදුරුවනේ එක සතෙක්වත් ආවේ නැහැ කිව්වා. කිරිබත් ඇටයක්වත් කන්න. ඒ නෝනා ඒ දුව අහනවා කතා කළා. හාමුදුරුවනේ ඇයි මට එහෙම වුනේ? එයා කියන්නේ අම්මා නැති වෙන්න කලින් කිරිබත හදලා දාලා දාන සුණංගුවටම සත්ව වේල කාලය යනවා කිව්වා. නමුත් අම්මා ගැන හිතලා දා කිරිබත හදපු දවසේ ඒක සතෙක්වත් පහලට ආවේ නැල්ලු. ওই ලයිට් කනුවඩ බයඩරුවට වෙලා සත්ව බලන් ඉන්නවලු. කාක්කෝ. ඇයි අහනව එහෙම වුනේ? ඇයි එහෙම වුනේ? මම කිව්වා නෝනා අම්මට ඉතින් ඒ පිනවත් ගන්න බැරුව ඇති කියලා. මෙයත් කියනවා ඇත්තයි හාමුදුරුවනේ මටත් හිතෙනවා ඒකෝ මගේ අම්මට මගේ පිනවත් ගන්න බැරුව ඇති කියලා. මම ඔය එහෙම කියන්නේ කියලා. හාමුදුරු විශ්වාස කරන්න අපේ ගෙදර තිබුණේ පන්සලක් ඉස්සරහා කිව්වා. ගෙදර සාලේ දොර ඇරිය හැටිය පේන්නේ පන්සලේ චෛත්‍ය කොත. චෛත්‍ය කොත පේන්නේ. ඒක පුදුම ලස්සන දර්ශනයක් එහෙම තියෙනවන ලොකු වාග්යක් පින්නතුනේ. කෙසේ හෝ වේවා මෙදුව කියන නෝන කියනවා හාමුදුරුවනේ අම්මා නෙවෙයිකෝ ජීවිතේට පන්සලට ගියේ. මලක් පහනක් පූජා කරන්න, පත්තු කරන්න කවදාව පොයකටවත් යන්නේ නැහැ. හැබැයි අම්මගෙන් කාටවත් කරදරයක්වත් නැහැ. අම්මගේ පාඩුවේ අම්මා ජීවත් වෙන්නේ හතර සීමාව ඇතුලේ අම්මා පාඩුවේ ජීවත් වෙනවා. වත්ත පිටි සුද්ධ කරගෙන, ගෙවල් සුද්ධ කර ජීවත් වෙනවා. මේ අතර තමයි අම්මා නැති උනේ. පන්සලේ ඉන්නකො පොඩි හාරු 3 චූටි හාමුදුරුවෝ. අඩුමතරමේ හාමුදුරුවනේ අම්මා ටොපියක් චොකලට් එකක් කවදාවත් ගිහින් දෙන්නේ නැහැ කිව්වා. එහෙම දකින්නකොටවත් අනුක් ඇති වෙන්න එපා. යන්නේ නැහැ කිව්වා කවදාවත්. අපි ඒක පැත්තකින් තියමුකෝ. දැන් අම්මා නැති වුණානේ. එතකොට ඒ අම්මා හොඳින් හිටියා. ජීවත් වුණා. දුක් විඳින්නේ නැහැ. එතකොට මොන පින්නද භුක්ති විඳේ? අන්න හරි. ඒ අම්මා භුක්ති විඳේ පෙර පින්. හැබැයි දැන් පින් දෙනව කවුද? දුව. නමුත් දුවට ඒ පින් ටික දෙන්න බෑ. අම්මට ඒ පින ගන්න බෑ. එනිකන් හිතන්න පින්නතුනේ අම්මා සසරේ කරගත්තු පෙර පින විතරක් භුක්ති විඳලා මැරුණා. දැන් දුව දෙන පිනෙන්වත් අම්මට යපෙන්න බෑ. එහෙව් ජීවිත මොකටද? ඒ කියන්නේ අම්මා ඉන්නේ පින් ගන්නවත් බැරි තැනක. දුව දෙන පිනවත් අනුමෝදන් වෙන්න බැරි නම් ඒ අම්මට හිතන්නකෝ පින්නතුනේ අපි දෙන පින් මොකටද? ඒ අම්මට. ඒකයි කිව්වේ අනුන්ටත් පින් දෙන්න පුළුවන්. නමුත් ඒකත් පින් ගන්න බැරි නම් මොකද කරන්නේ? ඊට පස්සේ ආපහු එනවන ඒ දුව කියනවා හාමුදුරනේ අම්මා ගැන හිතන්නේ නැතුව මේ පින අම්මට නෙවෙයි කියලා කිරිබත හැදුවලු. සත්වෙයි ලොක්කම කාලේ යනවලු. අම්මා ගැන හිතලා කිරිබත හදන කිසිම දවසක එක සතෙක්වත් දෙන්නේ නැහැ කිරිබත් ටිකක් කාලේ යන්න. නිකන් හිතන්නකො පුණ්‍යතුනි මේ ජීවිතේ මොනතරම් දුක්ඛදායක ස්වභාවයක් ඇද්දනේ. අච්චර පන්සලක් ඉස්සරහ තිබිලා දෙයනේ පොයකටවත් ගිහිල්ලා බුදුන් වදලා මනක් පහනක් පත්තු කරලා අර පොඩි හරුවට ටොපියක් චොකලට් එකක් ගිහින් මොනතරම් සතුටක් තියෙනවද? නැතුවත් නෙමෙයි. ඒ දුවම කියනවා හාමුදුරුවනේ අම්මා භුක්ති විඳේ පෙරපින විතරයි. අලුතෙන් පින් කරගත්තනම්
ඒ අම්මගේ ඊළඟ ජීවිතේ භවගාමී ජීවිතේ පින්නතුනි මොනතරම් සැපයක් හදාගෙන පිනක් කරගෙන ඉදිරි ජීවිතය කෙලවර කරන්න පුළුවන්කම තිබුණාද නේ? ඒකයි කිව්වේ පින්නතුනි කුසලයමයි සිද්ධ කරන්න ඕනේ, පිනමයි සිද්ධ කරන්න ඕනේ. ඒකමයි සතර පිහිට වෙන්නේ. ඉතින් බෝධිරාජ කුමාරයා දන් දීලා මිටි ආසනයක් අරගෙන බුදුහාමුදුරුවෝ වාඩි වෙලා බුදුහාමුදුරන් අහන්නේ බුදුහාමුදුරුවනේ මේ ලෝකේ සැපය කියන එක බුදුහාමුදුරුවනේ සුවසේ ලබන්න බෑ නේද බුදුහාමුදුරුවනේ? සැපයක් ලබන්න නම් බුදුහානේ දුක් විඳින්න ඕනේ නේද කියලා ඇහුවා. බුදුහාමුදුරුවොත් මේ මාත්‍රකාම අරගෙන භාගතුන් වහන්සේ ලස්සන ධර්ම දේශනාවක් කරන්න ආරම්භ කරනකොට පින්නතුනි බුදුහාමුදුරු මතක් කළා බෝධිරාජ කුමාරයේ මමත් කෙස් ටික බාලා දෙමව්පියන් හඬද්දී තවුස් පැවිද්දෙන් මම පැවිදි වුණා. අම්මයි තාත්තයි සතුටින් ඉඳනේ මම ගෙදරින් ගියේ. අම්මයි තාත්තයි බොහොම දුක් වුණා. ඇයි? මගේ බොහොම තරුණ කාලේ තමයි මම ගෙදරින් පිටත් උනේ පැංගෙඩියත් අරගෙන. ඒ පැංගෙඩියත් අරගෙන පිටත් වුණු ගමනේදී මම හෙව්වේ කිං කුසල ගවේසී කිං සත්‍ය ගවේසී කුසලයේ මොකද්ද? සත්‍ය මොකද්ද කියලා. ඒ හොයාගෙන ගිය ගමනේදී මට බුදුහාමුදුරු දේශනා කරනවා ඉස්සෙල්ලාම හම්බුණු කෙනා තමයි ආරාල කාලාමය. ආරාල කාලාම ළඟ තිබුණේ ආකින්චඤ්ඤායතන සමාපත්තිය දක්වා විතරයි. මම හොයන නිවන ආලාල කාලාමක තිබුණේ නෑ. ආරාර කාලාම ඉගෙනගත්තු ධර්මය මම බොහොම සුළු කාලයකින් ඉගෙන ගත්තා. ඉගෙන ගත්තට පස්සේ ආරාරම් කාරා මට කිව්ව දේ තමයි මම දැන් ගෝල පිරිස නුඹට බාර දෙනවා. ඉතින් හිතනකොට ගුරුවරයා ගෝලියෙකුට ගෝල පිරිසකුත් බාර දුන්නා. මම කල්පනා කළා මම හොයන නිවන එතන නෑ. ඊට පස්සේ මම ගියා බෝධිරාජ උද්දකරාම පුත්තගාවට. එතන තිබුණේ නේව සංඥා නා සංඥා සමාපatti දක්වා විතරයි. මම හොයන නිවන තිබුණේ නෑ. ඒ උද්දකරාම පුත්තගාව තිබුණු දහමත් නොබෝ කාලයකින් මම ඉගෙන ගත්තා. එයත් ගෝලියෝ ටික මට බාර දුන්නා. නුඹට ගෝලියෝ බාරයි කියලා. නමුත් මම හොයන නිවන එතන තිබුණේ නෑ. බුදුහාරු දේශ දැන් මේ දැන් බෝධිරාජ කුමාරයා කිව්වේ සැපක් විඳිනව නම් බුදුහානේ දුකක් විඳින්න ඕනේ නේද කියලා. බුදුහාමුදුරුව තමන් වහන්සේ බුද්ධත්වයේ වෙනුවෙන් විඳ දුකම මතක් කරමින් බෝධිරාජ කුමාරයාට මේ தત્ත්වය දේශනා කරන්නේ. පින්වත්නි භාගතුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා සාරිපුත්ත මට දැන් අවුරුදු 80යි කිව්වා. බුදුහාර කරා මට දැන් අවුරුදු 80යි. පින්නතුන් දන්නවා සරියුත් හාමුදුරුවෝ පිරිනිවන් පාලා සති දෙකකට පස්සේ තමයි මොගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා දෙනම් පිරිනිවන් පාලා මාස 6කට පස්සේ තමයි බුදුරජාන් වහන්සේ පිරිනිවන් පෑවේ. මාස 6කට පස්සේ. ඒකට බුදුහාර අවුරුදු 80 දී සරියුත් මහරහතන් වහන්සේට කියන සාරිපුත්ත මට දැන් අවුරුදු 80යි. මිනිස්සුන්ට සාරිපුත්ත අවුරුදු 50 60 70 වෙනකොට කල්පනාව නැති වෙනවා. තිබ්බොත් තිබ්බතන අමතක වෙනවා. නමුත් සාරිපුත්ත මට අවුරුදු 80ක් වුණාට මගේ කල්පනාවේ කිසි අඩුවක් නැහැ. සාරිපුත්තට මේක විශ්වාස කරන්න බැරි නම් සාරිපුත්ත සතර සතිපට්ඨානය පිළිබඳව මනා දැනුමක් ඇති භික්ෂූන් 4 නමක් දැන් ගේන්න. ඒ කියන්නේ මේ සූත්‍ර පිටකේ තියෙන ගැඹුරුම සූත්‍රයේ සතර සතිපට්ඨාන සූත්‍රයේ පිළිබඳව නිකන් අතපත ගාලා නෙවෙයි මනා දැනුමක් ඇති භික්ෂූන් 4 නමක් දැන් ගේන්න. දැන් ගෙනලා සාරිපුත්ත මගේ 4 පැත්තෙන් තියන්න. 4 පැත්තෙන් තියලා වෙන කිසිම සූත්‍රයකින් නෙමෙයි සාරිපුත්ත සතර සතිපට්ඨාන සූත්‍රයෙන් විතරක් මගෙන් ප්‍රශ්න අහන්න කියන්න. මට පුළුවන් සාරිපුත්ත ඒ භික්ෂූන් 4 නමට එකපාර උත්තර දෙන්න. ඒකට හිතන්නකො පින්නතුනි අවුරුදු 80 දී බුදුහරෙන් කල්පනාව කොහොමද කියලා. ඒකට බුදුණු දවසේ තිබුණු සමාධියමයි බුදුණු දවසේ තිබුණු ප්‍රඥාවමයි ඒ බුදු නුවණමයි භාගතුන් වහන්සේට අවුරුදු 80 දිත් තිබ්බේ. අපිට එහෙම නෙවෙයි. අපිට 60 70 75 80 වෙනකොට අපිට කල්පනාව එහා මෙහා යනවා. අපිට තිබ්බොත් තිබ්බතන අමතක වෙනවා. නමුත් භාගතුන් වහන්සේට එහෙම නෙවෙයි. බුදුහාමුදුරු දේශනා කරනවා බෝධිරාජ කුමාර බෝධිරාජ මම බුදු වෙන්න කලින් බෝසත් අවදියේ භාවනා කරන්න ගියා කැලෑවට. ඒ කැලෑවට යනතුරුතර මට හම්බුණා සොහොන් පිට්ටනියක්.
සොහොන් පිට්ටනිය. ඒ සොහොන් පිට්ටනියට ගිහිල්ලා මම භාවනා කළා. එතකොට නිදිමත හැදුණා මට සොහොන් පිට්ටනියේදී. සුසාන භූමියේදී. නිදිමත හැදුණා මම කරපු දේ තමයි ඔළුවේ තිබුණු ජටාව රෙදි කෑල්ලක් නේක. ඒ රෙදි කෑල්ල බිමට එලලා මිනි යටකටු එකතු කළා සුසාන භූමියේ. පරණ වෙච්චා. එකතු කරලා දාගත්ත පොට්ටනියට. රෙදි කෑල්ලට. දාගෙන ඒකෙන් ගැහුවා ගැටයක්. මේ කියන එක පින්නතුන තේරෙනවා. ඒකෙන් ගැටයක් ගහලා මේක පොට්ටනියක් වගේ හදාගෙන සුසාන භූමියේදී මේක ඔළුවට තියලා මේ මිනියට කටු පොට්ටනිය ඔළුවට තියලා මම සුසාන භූමියේ බුදී ගත්තා. මේ බුදුහාරු කියන්නේ. මින්ද දුක මේ. සුසාන භූමියේ බුදියන් ඉන්නකොට ගොපළු දරුවෝ. ඒ කියන්නේ හරක් බල ළමයි ටිකක් ඇවිල්ලා හරක් ටිකක් දැම්මේකෝ තනකොළ ගන්න සුසාන භූමියට. ওই ළමයේගේ හැමත් එක්කම කෝටුවක් තියෙනවා හරට්ට ගහන්න කෝටුවක් තියෙනවනේ. ඒක ළමයේ කරපු දේ තමයි බුදියන් හිටපු මට මගේ කන් වලට අර හරට්ට ගහන දින කෝටුවෙන් මගේ කන් වලට එන්නයි කිව්වා. මගේ කනට එන්නයි කිව්වා මේ මොන මලමිනියක්ද කියලා. කාටද මේ? දෙයනේ මේ බුදුහාමුදුරුවන්ට. මගේ කන් වලට කෝටු වලින් එන්න. නමුත් සාරිපුත්ත මගේ කන් වලට කෝටු වලින් එන්නපෝ. එකම ගොපළු දරුවෙක් එක ළමයෙක් කියාගෙන ගියා ළඟදී ගෙනාව මල සිටුවක්ද කොහෙද? ඇයි තැන් තැනක මල සිටුරුනේ? සුසාන භූමියේ. ළඟදී ගෙනාව එකක්ද කොහෙද කිව්වලු. නමුත් සාරිපුත්ත මගේ කන් වලට කෝටු වලින් එනපෝ එකම ගොපළු දරුවෙක් කෙරෙහිවත් මට මගේ හිතේ කිසිම ද්වේෂයක් තරහවක් ඇති වූ බවක් මට මතක නැහැ කිව්වා. මේ දේශනාවේ ලස්සන කියන්නේ බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරන්ට දානෙ දීලා අනම්මනම් ඒ කියන්නේ ඕපදූප කතා කළේ නෑ. අන්න ඒකනේ වටින්නේ. බුදුහාමුදුරන්ට බණ කියන්න ලස්සනට මාතෘකාවකුත් හදලා දුන්නා. අපි මාතෘකාව නැත්තම් මාතෘකාව හදාගෙන හරි අපි කතා කරනවනේ. අනවශ්‍ය දේවල් අපි ඒ බෝධිරාජ කුමාරයා ඒක හරි වටිනවා. බුදුහාර ඒකනේ කිව්වේ රැස් වෙච්ච වෙලාවට එක්කෝ දැහැමි කතාවක් කරන්න නැත්තම් නිහඬ වෙන්න. ඒක තමයි හොඳම දේ. ඒ කියන්නේ Tamanට සුදුසු නැත්තම් එතන කතාව කරුණාකර එතනින් අහක් වෙන්න ඕනේ. නැත්තම් ඒක දෙල පැටලෙනවා. අනවශ්‍ය කතාවලට හරියට පින්නතුනි පැටලෙනවා. ඒ නිසා බෝධිරාජ කුමාරයෙක් බුදුහානේ සැපක් විඳිනව නම් බුදුහාමුදුරනේ දුකක් විඳින්න ඕනේ නේද කියලා ඇහුවා. ඔව් සැපක් විඳින්න නම් දුකක් විඳින්න ඕනේ. බුදුහාමුදුරු වදාලා බෝධිරාජ මම මගේ සිතින් සියලුම කෙලෙස් ප්‍රහාණය වෙන තුරාවට මං කවදාවත් ලෝකෙට කිව්ව නෑකෝ බුදු වුණා කියලා. යම් දවසක උදේ පාන්දර මට වැටහුණාද මගේ සිතින් දැන් සියලුම කෙලෙස් ප්‍රහාණය වෙලා තියෙන්නේ කියලා. එදා තමයි මම ලෝකෙටම කිව්වේ බුද්ධත්වයට පත් වුණා කියලා. මේ කෙලෙස් ටික නැති කරන්න මම විඳ දුක දන්නව නම් බෝධිරාජ පින්නතුනි අර මහා සීනාද සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ භාගතුන් වහන්සේ විඳ දුක මතක් කළා බුද්ධත්වයේ වෙනුවෙන්. ඒ වෙලාවේ බුදුහාමුදුරුවන්ට වටාපතින් පවන්සලසල හිටිය නාගසමාල කියන සාමින් වහන්සේ. උන්වහන්සේට හීන්දා අඩිය දැම්මා. බය වෙලා නෙමෙයි. අපේ බුදුහාමුදුරුව බුදු වෙන්න මෙච්චර දුක් විඳද කියලා. වටාපතින් පවන්සල හිටු නාගසමාල හඳුනට හීන්දා අඩිය දැම්මා. බුදුහාරු බුදු වෙන්න මෙච්චර දුක් විඳද කියලා. මොන සූත්‍රයේද? මහා සීනාද සූත්‍රය දේශනා. ඒ සූත්‍රය කියන්නේත් මේ භාගතුන් වහන්සේ බුදු වෙන්න විඳ දුකමයි. බුදුහාරු වදාලා බෝධිරාජ කෙලෙස් නැති කරන්න මං කොච්චර දුක් විඳද. බුදුහාරු දේශනා කළා පින්නතුට මතක ඇති කිරි තියෙන ගහකට පී පාරක් හරි පොළු පාරක් හරි ගැහුවොත් අනිවාර්යෙන් කිරි එනවාමයි. කෙලෙස් තියෙන හිතකට කෙලස් තියෙන හිතකට රාගාදී සිටිවිල් කෙලස් තියෙන හිතකට ලස්සන රූපයක් දකින්න ලැබුණොත් රාගය උපදිනවාමයි. ඒ ගහේ කිරි තිබුණු නිසානේ යන්තම් තට්ටුවක් දැම්මහම කිරි ආවේ. ඒ හිතේ කෙලස් තිබුණු නිසානේ පින්නතුනේ ඒ වගේ රූපයක් දැක්කහම කෙලස් ඇති වුනේ. වේලිච්ච ගහකට පීපාරවල් 100ක් ගැහුවත් කවදාවත් කිරියෙන්නේ නැහැ. රාගේ නැති සිතකට මොනතරම් ලස්සන දේවල් දකින්න ලැබුණත් කවදාවත් රාගයක් නම් උපදින්නේ නැහැ. බුදුහාර ඒකයි දේශනා කළේ මම කුමාරය එදා උදේ පාන්දර කල්පනා කළා මගේ සිතින් දැන් සියලුම කෙලෙස් නැති වෙලාද කියලා. මට වැටහුණා මගේ සිතේ දැන් එකදු ක්ලේශයක්වත් නැහැ කියලා. එදා තමයි ලෝකෙටම කිව්වේ මම බුද්ධත්වයට පත් වුණා කියලා. කොච්චර ලස්සනයිද. ඊට පස්සේ බුදුහාඳුර කියනවා
ආරාලකාරාම උද්දකරාම පුත්ත ඒ දෙන්න ගායි මම ගියා. ගිහිල්ලා මම දේශනා හදාන් වෙනවා නේරංජරා නදී තීරේ මම ඉන්නකොට මට මතක් වුණා මගේ තාත්තගේ වප්මගුල් දවසේ සොද්දෝදන මහරජුගේ වප්මගුල් දවසේ මම කරපු භාවනාවක් මට මතක් වුණා. මොකද්ද ඒ? ආනාපානසති භාවනාව මතක් වුණා. ඒක මතක් වෙලා මම ඒ භාවනාව පටන් ගත්තා. එතකොට බුදුහාමුදුරු දේශනා කරනවා මගේ සිතින් සියලුම කෙලෙස් ටිකෙන් ටික ප්‍රහාණය වුණා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. පින්නතුන් දන්නවා මේ පංච නීවරණ. පංච නීවරණ වල බුදුහාමුදුරු දේශනා කරනවා යම් කෙනෙක් පංච නීවරණ ධර්ම යටපත් කළා කියලා කියන්නේ ඒ හිත අකුසලයන්ගෙන් මිදෙනවා. කාමයන්ගෙන් මිදෙනවා. විවිච්ඡේව කාමයේ විවිච්ඡේව අකුසලේ. අකුසලයන්ගෙන් හිත මිදෙනවා, කාමයන්ගෙන් හිත මිදෙනවා. දැන් කාමච්ඡන්දය කියලා එක බුදුහාර අසන උපමාවක් කියන පින්නතුට මතක ඇති. මිනිස්සු ණයට සල්ලි අරගෙන කර්මාන්ත කරනවා. වෙලාවට ණය ගෙවා ගන්න බැරි වුණොත් මිනිස්සු ගේට්ටුව ගාවට කඩුල ගාවට ඇවිල්ලා හොඳින් රකින් දෙකෙන්ම බනිනවා. හැබැයි මොකෙන් බැන්නත් අහගෙන ඉන්න වෙනවා. ඒ වෙලාවට ණය ගෙවලා නැහනේ. ඒ වගේ බුදුහාරු දේශනා කරනවා මේ හිතට මොන කාමාදී අකුසල ධර්ම ආවත් ඉවසගෙන ඉන්න වෙනවා. හැබැයි යම් දවසක අර මිනිස්සයා ණය ගෙවලා ඉවර කරනවා. ණය ගෙවලා අවසන් වුණාට පස්සේ ඒ මිනිස්සයාට තියෙන මහ පුදුම සතුටක්. ඒ වගේ තමයි තමන්ගේ හිතින් කාමේ නැති වුණාට පස්සේ එයාට තියෙන්නේ පුදුම පින්නතුනේ කාමේ නිසානේ මේ ඔක්කොම. මේ තෘෂ්ණාව නිසා තමයි ඔක්කොම විනාශ වෙන්නේ. මොන දේක කරන්න පටන් ගත්තත් මේ තෘෂ්ණා මුලට එනෝමනේ. මොන දේ පටන් ගත්තත් මේ තෘෂ්ණා මුලට එනෝමයි. නේ මොන දේ පටන් නැත් බලන්නකෝ. මොන දේ කරන්න පටන් ගත්තත් මේ තෘෂ්ණා මුලට එනෝම තමයි. මේක තමයි බාධාව. වෙන බාධාවක් නැහැ. ඊට පස්සේ දේශනා කාමච්ඡන්ද ඊළඟට ව්‍යාපාද. ව්‍යාපාදයේ කියන තරහවනේ. ලස්සන උපමා බුදුහාර දේශනා කළා. ලෙඩුන්ට බෙහෙත් පොවන්න හරි අමාරුයි. ලෙඩුන්ට බෙහෙත් පොවන්න හරි අමාරුයි. හැබැයි අමාරුවෙන් හරි අත් දෙක කකුල් දෙක ගැට ගහලා ඔලුව අල්ලගෙන බෙහෙත පොවාගත්තොත් ලෙඩා කේන්ති ගද්දේ හරි ලෙඩා දන්නවා තියෙන්නේ බෙහෙත් බිව්වට පස්සේ තියෙන්නේ පුදුම සනීපයක්. පුදුම සනීපයක් තියෙන්නේ. බුදුහාර දේශනා කරනවා ලෙඩෙක් බෙහෙත් බීලා සනීපුණාට පස්සේ ලැබෙන සුවේ යම්සේද ව්‍යාපාදයෙන් කියන තරහවෙන් නිදහස් වෙච්ච මිනිස්සයත් ලබන සතුට අන්න ඒ වගේ. බෙහෙත් බොනකොට බෙහෙත් බලෙන් පොනකොට ලෙඩුන්ට හරියට කේන්ති යනවා. හැබැයි බිවට පස්සේ දන්නවා පුදුම සනීපයක් තියෙන කියලා. ඒ වගේ තමයි කේන්තිය අඩු වුණාට පස්සේ නැති වුණාට පස්සේ අපිටම තේරෙනවා අපරාධ නිකන් අපරාධ කේන්ති ගත්තේ. ව්‍යාපාදේ වැඩක් නැහැ. කේන්ති ගන්න එපා. නිකන් අස්ථානේ කොයි වෙලාවකවත් කිපෙන්න එපා. නිකන් අපරාධනේ. කේන්ති ගන්නවා කියලා කියන්නේ හරියට අසුචි අරගෙන තමන්ගේ අතෙන් අසුචි අරගෙන අනුන්ට ගහනවා වගේ. බුදුහාර දේශනා කරන්නේ ඒකෙන් මොකුත් නෙමෙයි. අනුන්ට දේශේ පතුරවන්න කලින් තේරුම් ගන්න කිව්වා තමන්ගේ හිත ඔක්කොටම කලින් දෝෂණය වෙලා ඉවරයි. අනුන්ට අසුචි ගහන්න කලින් දැනගන්න ඕනේ තමන්ගේ අතේ අසුචි තැවෙලා ඉවරයි කියලා. ඒ වගේ තමයි කෝ කේන්තිය දේශය කියන එක. තරහ යනවා කේන්ති යනවා නැත්තේ නේ අපිටත්. නමුත් මිනිස්සු නිකන් අස්ථානේ නිකන් බොරුවටත් කිපෙනවා. එහෙම හොඳ නෑ. ඒව අඩු කරන්න ඕනේ. ඊළඟට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද. තීන මිද්ද කියන්නේ නිදිමතනේ. නිදිමත. බුදුහාර දේශනා කරනවා ඒක හරියට මේ බන්ධනාගාරයේ කියන මිනිස්සෙක් වගේ කිව්වා. ওই පින්නතුනේ මිනිස්සු ලොකු වැඩි කළාම දාන්නේ කරුවර කාමලවටනේ. කලුවර කාමරවල. එතකොට කලුවර කාමර ඉනකොට එළි වෙනව පේන්නෙත් නෑ, රෑ වෙනව දන්නෙත් නෑ, දවල් මොකක්වත් දන්නේ නෑනේ. හැබැයි මේ මිනිස්සේ යම් දවසක බන්ධනාගාරයෙන් එළියට එනවා. එළියට ආවට පස්සේ තමයි දන්නේ අපේ මෙච්චර කලක් හිටියේ මහා අන්ධකාරයකනේ දැන්නේ පුදුම එළියක් දැක්කේ කියලා. ඒ වගේ තමයි කෝ තීන මිද්දෙන් නිදහස් වෙච්ච මිනිස්සයටත් හරියට බන්ධනාගාරයකින් නිදහස් වුණා වගේ. අපිට කුසලයේ කරනකොට තමයි බාධා එන්නේ. පින් කරනකොට තමයි බාධා එන්නේ.
අනිත් වෙලාවට මුකුත් බාධා නැහැ. බණක් අහනකොට අපිට නිදිමතයිනේ. නමුත් අපිට චිත්‍රපටයක් බලනකොට නිදිමත නෑනේ. ටෙලි නාට්‍යයක් බලනකොට නිදිමත නෑනේ. ඇයි ඒ? ටෙලි නාට්‍ය චිත්‍රපටයක් බලනකොට නිදිමත නෑ. ඇයි? ඒවා තුල දියුණු වෙන්නේ රාග, ద్వේෂ, මෝහ. එතකොට තවත් සසරේ අපිව පවත්වන්න පුළුවන්. හැබැයි බණක් අහනකොට නිදිමතයි. එතකොට ඒ නිදිමත භාවනා කරන නිදිමතයි. ඇයි ඒ? ඒ වීරය කරන්නේ කුමටද? කුසලයට. මතක තියාගන්න පිනට කවදාවත් මායයෙන් බාධා නැහැ. මායයෙන් බාධාව තියෙන කාටද? මොකෙටද? පින් කරනවට මායය බාධා කරන්නේ නැහැ. මායය බාධා කරන්නේ නැහැ කුසල කරනවට. කුසල කරනවට. පින් කරනවට අපි චිත්‍රපටි බලන්නේ මායය බාධා කරන්නේ නැහැ. ටෙලි නාට්‍ය බලන්නේ කවදාවත් මායය බාධා කරන්නේ නැහැ. ඇයි? ඔය බලනකොට මායය දන්නවා මේ මිනිහට රැස් වෙන්නේ රාග, ద్వේෂ, මෝහ. එතකොට මායය වන මට පුළුවන් මේ මිනිහා තවත් දුක් දෙති සසරේ ඕන කලන් තියාගන්න පුළුවන්. හැබැයි මේ මිනිහා බණක් අහන වාඩි වෙනවනේ. එතකොට තමයි නිදි කරවන්න ඕනේ. නිදිමත හැදෙනවා. නැද්ද පින්නතුනි? අපිට එහෙම දෙයක් කරනකොට නිදිමත නැහැ. නමුත් බණක් අහනකොට නිදිමත. මේ කිව්ව චිත්‍රපටියක් බලන්න එපා කියන්නේ මේ කිව්වේ. මේ කිව්වේ පිනට බාධා කරන්නේ නැහැ මායя. මායя බාධා කරන්නේ කුසලයට. සසරින් එතර වීම සඳහා වීරිය කරනවනේ. ආන්න එලාට තමයි බාධා කරන්නේ. පින්නතුන්ට මතකනේ අපේ බුදුහාමුදුරුවෝ බුදු වෙන්න කියලා බෝධිම වල වාඩි වෙච්ච වෙලාවේ මායя විල කිව්වේ මොකද්ද? බුදු වෙන්න බෑ. ඔය වීරිය අතහරින්න කරුණාකරලා අනිත් මිනිස්සු වගේ පිනක් කරගෙන පාඩුවේ ජීවත් වෙන්න. අන්න වචනේ. බුදු වෙන්න බෑ. වීරිය අතහරින්න අනිත් මිනිස්සු වගේ පිනක් දහමක් කරගෙන පාඩුවේ ජීවත්. කවුද කියන්නේ? මායя. කාටද කියන්නේ? බෝසතාණන් වහන්සේට. එතකොට පිනට මායя අකමැති නම් කවදාවත් බෝසතාණන් වහන්සේට කියයිද අනිත් මිනිස්සු වගේ පිනක් දහමක් කරගෙන ඉන්න කියලා? නෑනේ. ඒකෙන් තේරුම් ගන්න ඕනේ මායя පිනට අකමැති නෑ. එහෙනම් මොකේද මායя අකමැති? කුසලයට. කුසල කරනකොට තමයි නිදිමත, භාවනා කරන නිදිමතයි, බණ අහනකොට නිදිමතයි. බණ පොතක් කියවන්න ගන්නකො කොහෙන්ද නිදිමතක් එන්නේ? අහලා කොහොමද නිදිමත එනවා? ඇයි ඒ? යන්තම් සසරින් එතර වෙන්න කියලා මේ කුසලයේ වඩන්න පටන් ගන්නකොට වුණ මේ බාධා වෙන්නේ. නේ? අර හැම දෙයක මොනම පටන් ගත්තත් තෘෂ්ණාව මුලට එනවා වගේම තමයි. නිදිමත එනවම තමයි. ඒක නැති කරගන්න. තීන මිද්දේ හොඳ නැහැ. ඊළඟට දේශනා කරනවා උද්දච්ච කුක්කුච්ච. නොසන්සුන් බවනේ හිතේ. බුදුහාරු අදාරනව මේ උපමාවක් පින්නතුන්ට මතක ඇති 16ක් ඉන්නවා. මේ 16ට හාම්පුතාලා හරියට වැඩ කියනවා. කිසියම් නිදහසක් නැහැ. සේවකයන්ට එක පිට වැඩ කියන්න හොඳ නැහැ. එතකොට වැඩ පැටලෙනවා බඩු මුට්ටුත් කැඩෙනවා. බුදුහාර දේශනා කරනවා සේවකයන්ට වැඩ කියනකොට වැඩක් කියලා පුංචි කාලයක් දීලයි ඊළඟ දේ කියන්න ඕනේ. ඉතින් බුදුහාමුදුරු දේශනා කරනවා යම් දවසක ඒ 16 දාසිභාවයෙන් මිදෙනවා. මිදුණට පස්සේ 16ට තියෙන මහ පුදුම සතුටක්. ඇයි? දැන් මට මගේ පාඩුවේ ජීවත් වෙන්න වැඩ කරගන්න පුළුවන්. බුදුහාර දේශනා උද්දච්ච කුක්කුච්ච නිදහස් වෙච්ච මිනිස්සයත් අන්න ඒ වගේ කිව්වා. අන්තිමික විචිකිච්ඡාව. ඒ කියන්නේ සැකේනේ. උපමාව තමයි කාන්තාරයක මිනිස්සෙක් අතරමං වුණාම මොන මගින් යම් දෝ කියලා මේ මිනිස්සයා කල්පනා කරනවා. එක මගක් තෝරාගෙන මේ මග තමයි ඊතර වෙන්න තියෙන නියම මාවත කියලා කිසිම සැකයක් නැතුව ඒ පාරින් ඊතර වෙනවා. බුදුහා දේශනා කරන විචිකිච්ඡාවෙන් දුරු වෙච්ච මිනිස්සයත් අන්න ඒ වගේ. දැන් බුදුහාමුදුරු දේශනා කරනවා මොනවද මේ යටපත් උනේ? පංච නීවරණ. බෝධිරාජ කුමාරයා මගේ හිතින් පංච නීවරණ ධර්ම යටපත් වුණා. පංච නීවරණ ධර්ම යටපත් වුණා කියලා කියන්නේ ඊළඟට එන්න පුළුවන් පින්නතුනි මොකේටද? ඊළඟට තමයි එන්න පුළුවන් ප්‍රථම ධානයට. තේරුණානේ? එතකොට මතක තියාගන්න පංච නීවරණ ධර්ම යටපත් කළොත් තමයි එන්න පුළුවන් ප්‍රථම ධානයට. ද්විතීය ධානයට, තෘතීය ධාන, චතුර්ථ ධානයට. ධාන මට්ටම් තවත් දියුණු, ඒ කියන්නේ නෑ ධානයෙන් හිත නිශ්චල භාවයේ ධානයෙන් පුළුවන් පින්නතුනේ හිත ඉක්මනට නිශ්චල කරන්න, සංසුන් කරන්න. ධානයෙන් හිත නිශ්චල භාවයට පත් කරගත්ත පස්සේ ඊළඟට එන්න පුළුවන් මොකේද?
ඊළඟට එන්න පුළුවන් පුබ්බේ ආන්න මතක තියාගන්න. දැන් පටලවා ගන්න එපා. පංච නීවරණ ධර්ම යටපත් කළොත් තමයි එන්න පුළුවන් ප්‍රථම ධානයට. ධාන මට්ටමින් හිත නිශ්චල කරගත්තට පස්සේ තමයි එන්න පුළුවන් පුබ්බේ දැන් ඒ භික්ෂුවට ආර්ය ශ්‍රාවකයට පුළුවන්කම තියෙනව මොකද්ද? තමන්ගෙත් අනුන්ගෙත් අතීත භවයන් පිළිබඳව එහාට මෙහාට බලන්න පුළුවන්. තවත් ධානයෙන් හිත නිශ්චල භාවයට පත් කරගත්තට පස්සේ ඊට පස්සේ එන්න පුළුවන් කොතෙන්ටද? දැන් එන්න පුළුවන් චතුප්පාත ඥානයට. ඒ කියන්නේ මැරෙන උපදින සත්වයන්ගේ ගතිය පිළිබඳව මනාව දැකලා කියන්න පුළුවන්. තවත් ධානයෙන් හිත නිශ්චල භාවයට පත් කරලා පස්සේ ඊට පස්සේ එන්න පුළුවන් කොතෙන්ටද? ආසවක්කේ ඥානයට. ආසව කියන්නේ කෙලෙස්. ඒ කියන්නේ එයා දන්නවා තමන්ගේ හිතේ සිවුම් වශයෙන් ඇති වෙලා තියෙන දකින්නව මොනවද? අන් හරි කෙලෙස් දකින්නවා. කෙලෙස් දැකලා හරියට කොයි වගේද බුදුහාරෝ දේශනා කරනවා මේ ගල්පත්තක් උඩ ඉන්න මිනිස්සෙකුට පහලින් තියෙනවා ඒ ගලේම ලස්සන විලක් පහල. ඒ විලේ වතුර හරි පිරිසිදුයි. පිරිසිදු නිසා ඒ විලේ ඉන්න මාළු බෙල්ලෝ පුංචි සත්ත්වපව මනාව පේනවා. ආන් ඒ වගේ තමයි තමන්ගේ හිතේ තියෙන සියුම් කෙලෙස් දුරු වෙනවා පේනවා. කුමක් නිසාද? ආසවක්කේ ඥාන නිසා. මෙතෙන්ට ආවට පස්සේ මෙයා දන්නවා එහෙනම් මේක තමයි දුක. මේක තමයි දුක ඇතිවීම. මේක තමයි දුක නැති කිරීම. මේක තමයි දුකින් මිදීමේ මාර්ගය. බුදුහාමුදුරු වදාළ බෝධිරාජ කුමාරය මේ ටික අවබෝධ කරගන්න මං විඳ දුක දන්නවනම් බුදුහාරු වදාන්නවා අතීතේ මම තරම් දුක් විඳ බුදු කෙනෙක් හිටිය කියලා බෝධිරාජ මං විශ්වාස කරන්නේ නැහැ කිව්වා. අනාගතෙත් මම තරම් දුක් විඳ උත්තමේක ලෝකේ පහළ වෙයි කියලා මම හිතන්නේත් නැහැ කිව්වා. ඒ කියන්නේ බුදුහාමුදුරු කියන්නේ අතීත බුදුවරුත් මම තරම් දුක් විඳේ නෑ බුදු වෙන්නේ. බෝධිරාජ කුමාරයාගේ දේශනාව සාර්ථකයි. ඇයි? දේශනාව පටන් ගත්තේ මිටි ආසනයක් අරගෙන වාඩිලා බුදුහාන්නේ සැප ලබන්න දුක් විඳින්න ඕනේ නේද? මේකට එක හේතුවකුත් වෙන්න ඕනේ. මේ තරම් නෙළුම් මලක හැඩේ තියෙන ලස්සන කෝකනද ප්‍රාසාදයක් හදන්න මොනතරම් ධනයක් වේදන් ගන්න නැද්ද? ඒ කියන්නේ දැන් මේ මාලිගාව දකිනකොට බෝධිරාජට මහ පුදුම අපිටත් එහෙමනේ ගියක් දොරක් හදාගත්තාම ඈතට ගිහිල්ලා බලනකොට අපේ පුදුම සතුටක් තියෙනවනේ. මම කොච්චර මේක හදන්න දුකක් වින්දාද මේ හර්ම කරන්න කොච්චර. ඒ වගේ ඒකම පාර්ථකා කරගෙන වෙන්න ඇති සමාල්ලාට සැපක් ලබන්න බුදුහාන්නේ දුකක් විඳින්න ඕන නේද කියලා. ඉතින් මෙතන මේ දේශනාව අහගෙන හිටියා සංජිකා කියලා අර බුදුහාඳුරන්ට දායන්ට ආරාධනා කරන්න හිටිය ඇමති කෙනෙක්. එතුමා බෝධිරාජ කුමාරයාට කියනවා බෝධිරාජ කුමාරයා නුඹ තෙරුවන් සරණ ගියේ නෑ නේද කියලා ඇහුවා. නිකන් බණ ටික ඇහුවට තෙරුවන් සරණ ගියේ නෑ නේද කියලා ඇහුවා. බෝධිරාජ කුමාරයා කියනවා තෙරුවන් සරණ ආයි යන්නේ මොකටද කියලා ඇහුවා. මාව හම්බෙන් ඉද්දි මම අම්මගේ කුසේ ඉඳිද්දී අම්මා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා මේ දේශනාව හදාගෙන පින්නතුනේ බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා කිව්වා මට දුවෙක් හරි පුතෙක් හරි ලැබුණොත් ඒ පුතා නැත්තම් ඒ දුව බුදුන් දහම් සඟුන් සරණ ගිය නැත්තම් බුදුන් දහම් සඟුන් තෙරුවන් සරණ ගිය උපාසකෙක් උපාසිකාවක් බවට අනිවාර්යෙන් මගේ කුසේ ඉන්න දරුවාපත් වේවා කියලා මම කුසේ ඉද්දිමයි අම්මා මට කිව්වේ ආශිර්වාද කළේ. විතරක් නෙවෙයි මාව තෙරුවන් සරණ යැව්වේ අම්මා මාව කුසේ ඉද්දිමයි. දැන් අර සංජිකා කියන ඇමෙත්තුමා කිව්වනේ බණ ඇහුවට තෙරුවන් සරණ ගියේ නෑ නේද කියලා. තෙරුවන් සරණ යන්න මොකටද? මං අම්මයි කුසේ ඉද්දිමයි තෙරුවන් සරණ ගියේ. කොච්චර ලස්සනයිද? ඒ විතරක් නෙවෙයි මගේ පුංචි අම්මා. ඒ කියන්නේ මගේ කිරිමව ඒත් දවසක් මාව බුදුහාමුදුරු ගාවට මාව හම්බුණාට පස්සේ කරගෙන ගිහිල්ලා ඒත් කිව්වා අනේ බුදුහාමුදුරුවනේ මේ පුතා බුදුන් දහම් සඟුන් සරණ ගිය තෙරුවන් සරණ ගිය උපාසකයෙක් බවට කවදද දවසකපත් වේවා කියලා මම මේ ඔබ වහන්සේ ඉදිරියෙන් බුදුහාන්නේ ප්‍රකාශ කරනවා කිව්වා. ඔක තමයි දේශනාව. එතකොට බලන්න කුසෙයිද්දිමයි බෝධිරාජ කුමාරයා තෙරුවන් සරණ ගිය උපාසකයෙක් බවට පත් වුණේ. ඉතින් මේක තමයි දේශනාව. ඉතින් මේ කෝකනද කියන ලස්සන ප්‍රාසාදයක් හදලා බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරුවන්ට
පළවෙනි වතාවට ප්‍රාසාදේ පරිභෝග කරන්න අවස්ථාව සැලසලා දෙන්න. ඒ නිසා අද ඊයේ විතරක් නෙවෙයි එදා ඉඳලාම මේ වගේ දේවල් තිබිලා තියෙනවා. අපිත් ඒකයි මුලින් මතක් කළා වගේ අලුත් ගියක් හැදුවාම අලුත් ලිඳක් හැදුවාමත් ඉස්සෙල්ලා වතුර ටික දෙන්නේ පැන් ටික දෙන්නේ බුදුරජාණන් වහන්සේට. ඒ වගේ ගහක ගෙඩියක් හැදුනහමත් එහෙමයි. ඉතින් ඒක ලස්සන කතාව තමයි මේ කියන්නේ. ඒ සාදා අපි මේ ඉගෙන ගත්තෝ මේ බෝධිරාජ කුමාර සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාටම උතුම් අමා මහ නිවන් සුව සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද අපේ ධර්මානුශාසනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ කැනඩාවේ පදිංචි දියඟු ආරච්චිගේ ශිරානිද සිල්වා මහත්මිය, ඒ වගේම දියඟු ආරච්චිගේ මොහාන්ද සිල්වා මහත්මයා සහ දියඟු ආරච්චිගේ කල්ෂාද සිල්වා දියණිය මේ ධර්මානුශාසනාවෙහි ප්‍රධාන අරමුණ හැටියට තබා ගත්තේ නොවැම්බර් මාසයේ මේ මාසේ 22 වෙනි දිනට මේ ධර්ම දේශනාව බෞද්ධ නාලිකාව ඔස්සේ විකාශනය වෙනවා. ඒ වගේම මේ ධර්ම දේශනාව දෙසැම්බර් මාසේ 6 සහ 7 කියන දෙදින තුල බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන්න සීල කටයුතු සූදානම් කළා තියෙන්නේ. ඉතින් 22 වෙනි දිනට නොවැම්බර් 22 වෙනි දිනට 80 වෙනි වියට පාතබන අපේ ආදරණීය මෑණියන් වහන්සේ පොන්විර ආරච්චිලාගේ නන්දාවතී මෑණියන්ට සුබ උපන්දිනයකට නිදුක් නිරෝගී සුව සම්පන්නිය ලැබේවා. මෑණියන්ට කායික මානසික සුවපත් භාවය ලැබේවා. අපේ නන්දාවතී මෑණියන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මෑණියන්ට දිගාසිරි සම්පන්නියම ලැබේවා කියලා සාදු කියන්නේ. ඒ වගේ මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධයට මේ පුණ්‍ය ධර්මයේ ආශිර්වාදයක් බවට පත් වේවා. මේ උතුම් ධර්ම මාර්ගයේ පිහිටුවන ආර්ය මහා සංඝ රත්නයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න උන්වහන්සේලාටත් නිරෝගී සම්පන්නිය ලැබේවා. සුජීවත්ව සිටින මව්පියන්, සහෝදර සහෝදරියන්, සියලුම ඥාතිත මිත්‍රාදීන්ටත් උපකාර කළ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සද්ධර්ම ශ්‍රවණයට මඟ පෑදූ බෞද්ධ මාධ්‍ය ජාලේ නිර්මාතෘ වැඩ සිට අපවත් වී වදාළ අති පූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට අප රැස් කරගත්තා වූ මේ පින් අනුමෝදන් වේවා. සියලු ඥාතීන්ටත් මේට සහභාගී වූ පින්වත් හැම දෙනාටමත් උපකාර කළ සියලු දෙනාටමත් මියගිය සියලු ඥාතීන්ටත් මේ පින උතුම් වූ නිර්වාණාභෝධයේ පිණසම හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ බාහිර සජීවී පටිගත කිරීම මේ ජයසාන් මහත්මයා බෞද්ධ නාලිකාවේ කැමරාන්සේ සේවය කරන්නේ. එතුමාගේ දෙමව්පියන්ගේ නිවසේ සිටයි මේ ධර්මානුශාසනාව බාහිර සජීවී පටිගත කිරීමක් ලෙසින් සිද්ධ කළේ. ඉතින් ඒ ඇත්තන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ දෙමව්පියන්ටත් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නියම ලැබේවා කියලා සාදු කියන්නේ. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා.